ගුරු මහත්මයාණන් ප්‍රධාන දේශපාලන නායකත්වය ඒ වගේම ප්‍රාදේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පත් කරන සුබ මොහොත ආරම්භ කරන මොහොත අපි බොහොම ගෞරවයෙන් බොහොම ආදරයෙන් ආරාධනා කරනවා ජාතික කොඩිය එකවීම සඳහා අපි බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී ආරාධනා කරනවා කලාහා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවාදන කටයුතු රාජ්‍ය වික්‍රමනායක මැතිතුමන්ගේ සුරාවී බෞද්ධ කොඩිය සොවීම රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු රාමපුර බලයකට මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පළාත් කොඩිය සොවීම රත්නපුර සංස්කෘතික මධ්‍යස්ථාන කොඩිය සොවීම විද්‍යාර්ථී මැතිතුමන්ගේ සිහින අවස්ථාවේදී සිදු කරනවා අවස්ථාව සමරු ඵලකය අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දිම සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් එම සංවර්ධන වැඩපිළිවෙල ජනතා හිතයිසී කරමින් බුද්ධ ශාසන ආගමික සංස්කෘතික අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද නිබුල්පේ සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනගහනයේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් මේ සූදානම් වන්නේ සමාරම්භක අවස්ථාව මේ මොහොතේ සූදානම් වෙයි. ඒ සඳහා බොහොම ගෞරවයෙන් නිබුල්පේ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි දුති අදින්නාදානා වේරමණී සික්ඛාමි කාමේරමණී සික්ඛාපදං සමාදියාන සම්පාදේත
स्वामी श्री विघ्नेश्वर्षे प्रदगण्डे मे लोक दक्षिणे मागाणस्य इमुल्पे प्रदेशे ඔබගේ ආධාරය දුන්නනද එකම දෛවයේ ධර්මාංග සපසියල් දෙනාම ආශිර්වාද. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීය කමිටුවේ හා ඉඹුල්ගේ ප්‍රාදේශීය ගාමේ වලේගොඩ මැතිතුමනි ඔබතුමාට බොහෝ ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ කළ මොහොත සනිටුවන් කරාද අපත් එක්ක එකතු වෙනවා. සම්මානීය අමුත්තන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගන්නේ අප බොහොම ගෞරවයෙන් බොහොම ආදරයෙන් ප්‍රදේශවාසීන් ආරාධිත අමුත්තන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහෝම උදාර දවසක් ඒ වගේම සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කරන්න මේ මිලියන 26ක
වියදමක් දරලා අද වෙනකොට සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඉදිකිරීම් කටයුතු නිමා කරලා ඇති දරුවෝ වගේම කලා භූෂණ සම්මානලාභීන් කීප දෙපොළක් අපේ කොට්ටාසය තුළ ජීවත් වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් හැටියට තමයි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය.
සියලු දෙනාම දන්නවා අද වෙනකොට අපිට ආර්ථික අපහසුතා කුමන දේවල් තිබුණත් මේ වසර දෙකකට ආසන්න කාලයක තුල පවතින මේ වසංගත තත්ත්වයත් එක්ක බොහෝ දෙනා තෙරපිලා මිරිකිලා තමන්ගේ සිතෙන් යනුව හිතට එන දේවල් අදහස් ප්‍රකාශ කරගන්නට අවස්ථාවක් නොමැතිව ඉන්න යුගයක්. ඒ වගේම මේ පීඩනයත් එක්ක සිත තුළ ඇතිවන දේවල් එළියට එන්නට ප්‍රකාශ කරන්නට අවස්ථාවන් ලබා ගැනීම අපහසු වෙලා තියෙනවා. මේ සංස්කෘතික මධ්‍යස්ථාන ආරම්භයේ ඉඳලම වසර ගණනාවක් තිස්සේ කටයුතු කළේ මේ අපේ අතිරේක ලේකම්තුමා කිව්ව ආකාරයටම අපි එළියට ගිහිල්ලා නැත්තම් මේවට එන ආදරණීය දුවදරුවන්ට සීමා නොවි බාල මහලු වැඩිහිටි තරුණ හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්නට පුළුවන් ආකාරයට නර්තන සංගීත ඒ දේවල් වලට සීමා වෙන්නේ නැතුව ගමට ගිහිල්ලා ගමේ හැකියාවන් තියෙන අයට ඒ අයව මේවට සම්බන්ධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. මේ හැම කෙනෙක් තුළම තියෙනවා බොහෝම නිර්මාණශීලී හැකියාව. ඕනෑම කුජලයක තිබෙන ඒ නිර්මාණශීලී හැකියාව එළි දක්වන්න ස්ථානයක් හැම කෙනෙකුටම තියෙන්නට ඕන. ඒ නිසා මේ වැඩපිළිවෙල තුළ අද මේ 201 වෙනි මධ්‍යස්ථානයේ බව සඳහන් වුණා විවෘත කරන අපේ දිස්ත්‍රික්කයේ කරු අමාත්‍යතුමනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට පමණයි අඩු. විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය මම මේ වෙලාවේ යොමු කරන්න කැමතියි. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන්ම රත්නපුර නගරයටවත් සංස්කෘතික මධ්‍යස්ථානයක් නැහැ. අපි කරු අමාත්‍යතුමනි ඉඩමක් වෙන් කරලා ඒක අමාත්‍යාංශයට පවරලා තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය මත ඉදිරි වසර දෙක තුල නව ගොඩනැගිලි ඉදිරිවුණා. ඉදිරියේදී ගොඩනැගිලි ඉදිවෙන පළමු අවස්ථාවේදීම රත්නපුර නගරයට සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉතාමත් වටිනා ආකාරයට ඉදි කිරීමට ඔබතුමාගේ සහ අමාත්‍යාංශයේ අවධානය යොමු කරන්න කියලා මා ඉල්ලා හිටිනවා. ඒ වගේම අනෙකුත් මධ්‍යස්ථාන නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඒ ජනතාවට ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවන් නැත්නම් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාවක් සලසා දෙන්නට ඒ මධ්‍යස්ථාන වලට අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් මේ අවස්ථාවේදී සිදු කරන්න කැමතියි. ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ ඔබට ඔබේ හැකියාවන් පෙන්වන්නට මේ වේදිකාවක් වෙනවා වගේම ඔබේ ගමේ ඔබ අතර තියෙන එකමුතුකම සහෝදරත්වය ඒ සියලුම දේවල් එක්රාශී කරගන්නට නැත්නම් ඒවා අනිත් අය අතර බෙදාගෙන සහජීවනයේට ජීවත් වන්නට මේ තෝතන්නක් වෙනවා මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ කියන එක. වගේම මේ බාහිර ඒවයි මේ අනිත් අය සන්තරපණය කරන්නට ඒ සතුටු කරන්නට කරදරකාරී තත්ත්වයන් ආවම ඒගොල්ලන්ට මානසික සුවය සලසන්නට මේ වේදිකාව තෝතන්නක් කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි. පියාණන්ගේ ආවාසයලා ඒ ඍජු දැක්ම ඍජු අදහස් ලාංකිකයන්ට පෝෂණය කරමින් අද අපත් එක්ක එකතු වෙනවා. ජාතික උරුම ප්‍රසාරයෙන් බොහෝදෙන් අප ආරාධනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ඔබතුමාලාට බොහොම ගෞරවයෙන් මේ අත්තකුරු තරගාවලිය ප්‍රථම ස්ථානයේ හිමි කර ගන්නවා. ඒක සහතික වාර්තය කරනවා අතුමාගේ සුරටි මෙහෙම වගේ හිමි කර ගන්නවා. ඊළඟ අවස්ථාව විවෘත අංශය සාහිත්‍ය විචාර තරගයේම ජ්‍යෙෂ්ඨ අංශය ඊරස වින්දන තරගයේ ප්‍රථම ස්ථානයේ පද්‍ය රචනා තරගයේ මේ පුද්ගලයා සුවිශේෂී කලාකරුවෙක් එදා සිට ඉඟුල්පේ කොට්ටාසිට දෙවටේම ජ්‍යෙෂ්ඨ වේදිකාගත කිරීමෙන් තෘප්තිමත් මිනිසුන් බවට පත් කර ගැනීමේ ස්වභාවය මේ විස්තීර්ණ පෞල් විදිහට ජීවත් වූ ජනතාව න්‍යෂ්ටික පෞල් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ සිද්ධ වෙච්ච දෙයක් අපේ හැමදෙරුවනේ. ගරු අමතුතුමනි අපේ ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ අපි ජීවත් වුණේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා ජීවත් වුණේ එකට. සීයලා ආච්චිලා තාත්තලා මහප්පලා බාප්පලා නැන්දම්මලා පුංචි අම්මලා දරුවෝ එකට ජීවත් වෙනකොට මේ අපි අද වේදිකාවේ රඟ දක්වන කලාව නැත්තම් පිනවීම නැත්තම් මේ කියන සංස්කෘතිය මහා සංස්කෘතිය ගොඩ නැගුණේ
අර හවසට එකතු වෙලා සාලෙ මැද වාඩි වෙලා පිළේ වාඩි වෙලා කතා කරපු දේශනා කරපු කතන්දර අහපු භාවිතාව තුල රටේ දියුණුවත් එක්ක ලෝකේ දියුණුවත් එක්ක ඒ தත්ත්වයන් ගිලිහිලා යනකොට ඒ ගිලිහිත්නු සංස්කෘතික උපාංග අපේ ලේකම්තුමා කියපු අර මහා විශාල පද්ධතියේ උපපද්ධති කෑලි කෑලි කැඩෙනකොට ඒවට සුවිශේෂ ස්ථාන නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට අද මේ සංස්කෘතික මධ්‍යස්ථාන වෙනම බිහි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේවා අපේ ඇඟේ තියෙන්න ඕනි, හිතේ තියෙන්න ඕනි, ජීවිතේ තියෙන්න ඕනි උපාංග. අපිට අනුන්ගේ දුකේදී ඇස් වලට කඳුළු වෙන්නේ නැත්නම් අනුන්ගේ සතුට අපේ සතුට කරගන්න බැරි නම් අපි මිනිසුන් විදිහට ජීවත් වෙන එකේ තේරුමක් නැහැ. අන්න ඒ தත්ත්වයට මිනිසුන් පත් කිරීමේ මූලාරම්භය දෙන ඒ චින්තනය දෙන දරුවන් තුළ ඒ ස්නායු පද්ධතිය උද්දීපනය කළ වගා කරන වගාබිම තමයි සංස්කෘතිය නැත්නම් කලාව කියලා හඳුන්වන්නේ. එවැනි தත්ත්වයක් මේ ඉඹුල්පේ ප්‍රදේශයට ගෙනෙමින් මේ ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඉතා දිගු කාලීන පපුවේ තෙතමනයක් තිබෙන ජන කොට්ටාසයක් ඉදිරි પરම්පරාවක් ගොඩනගන්න දායක වෙන්න ඔබතුමා මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ලබා දීමෙන් මේ ප්‍රදේශයේ එවැනි දායකත්වයක් සැපේනවා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනි ප්‍රකාශ කරන්න ඕනි. ඒ පුණ්‍ය භාවය, ඒ පුණ්‍යවන්ත භාවය ඔබතුමාට ඒ පින්වත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම වැඩිපුර කතා කරන්නේ වෙලා අනාගතයේ දවසක අංකුර ලෙස වැඩෙමින් තිබෙන සාහිත්‍ය කර්ණයේ නිරතවන පොත් ලියන, කවි ලියන, සින්දු ලියන, නාට්‍ය කරන වෙන විවිධ ආකාරයේ රංග දැක්වීම් කරන අය ජාතික තලයට උසවා තබන සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස මේ ස්ථානයේ දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සම්බන්ධයෙන්
ජාතික සාහිත්‍ය තරඟවලදී ප්‍රසංගික තරඟවලදී දුෂ්කරතා මැද පහසුකම් නැතුව පුහුණුවීම් කටයුතු ලබාගෙන සිදු කළ කාර්යය වඩා පහසුවෙන් අනාගතයේදී අපට මෙව සංස්කෘතික මධ්‍යස්ථානයේ හරහා සිදු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගරු ලේකම්තුමියගේ මඟ පෙන්වීම මත සංස්කෘතික අමාත්‍යාංශයේ රෝෂිනී මැතිණිය ඇතුළේ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම පෞද්ගලික අවුරුදු ගණනයන් ගරු ලේකම්තුමියගේ ඒ වගේම අංශේ බාර රෝෂිනී මහත්ම ප්‍රමුඛ සියලු දෙනාගේ අනන්ත කැපවීම මත තමයි මේ භාග්‍ය අපට ලැබුණේ. කලා පුරුෂ සම්මාන උළෙලවලදී පිටම අවස්ථා 4ක් ඉඹුල්පෙට කලා පුරුෂ සම්මාන ලාභී ලැබුණා හිමි වුණා. ගිය වසරේ අපේ ගරු ඇමතුමා අතින් අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් කලා පුරුෂ සම්මාන ලබා ගත්තා. ඒ නිසා ඒ අවස්ථාවන් අනාගතයේදී වඩා සාර්ථකව ඉදිරියට ගෙන යාමටත් ඒ වගේම පාසල් දූ දරුවන්ට පාසලේ අධ්‍යාපනයට අමතරව සෞන්දර්ය විෂයමාලාවන් මෙම ආයතනය තුලින් වඩා හොඳින් ප්‍රගුණ කිරීමටත් කලාවෙන් පෝෂණය වෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ඉදිරියේදී සංවර්ධනය කිරීමටත් මේ අවස්ථාව ලැබේ කියන විශ්වාසය අපට තියෙනවා. අපේ මහලේකම්තුමිය මතක් කළා වශයෙන් ටිකක් පල්ලෙහා මට්ටමක ඉන්නේ. ඒ නිසා පහසුකම් සැපීමේදී අපේ ඇමතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මුල්පේ කොට්ටාසයට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්නේ කියලා. ඒ වගේම අපේ മന്ത്രിවරු දෙපළක් මේ ගැන සොයා බලනවා උනන්දු වෙනවා. ඒ නිසා මේ සියලු උත්සාහයන් එක්ක අනාගතයේදී අපට ආදී සංස්කෘතික මධ්‍යස්ථානයේ හරහා කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්නට පුළුවන් වෙයි. සයිමත් දූදරු පරපුරක් මේ තුලින් බිහි වෙයි. අනාගත කලාකරුවන් බිහි වෙයි කියන පරමාර්ථය ඇතිව ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් සාමාන්‍යයෙන් දේශපාලඥයින්ව තමයි බුලත් අතක් දීලා පිළිගන්නේ. නමුත් ඔබතුමා අද ඒක වෙනස් කරලා අද ඔබතුමා විසින් අපේ ප්‍රදේශීය කලාකරුවන්ව පිළිගත්තා. අද බෙර ගහගෙන වෙස්ට් නැටුම් එක්ක අද මේ ස්ථානෙට සම්ප්‍රාප්ත වුණේ ඔබතුමා නෙමෙයි. මේ ප්‍රදේශීය කලාකරුවන්. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ ආදර්ශයක්. මොකද මේ සංස්කෘතික කර්මාන්තය තුළ නැත්නම් ශ්‍රේෂ්ඨය තුළ අපි මේ කලාකරුවන් කියන පිරිස බොහොම අඩු තක්සේරුන් තමයි සලකන්නේ. අපිට වැඩක් කරගන්න ඕන නම් අපිට උත්සවයක් තියෙනකොට ඒ උත්සවය අලංකාරවත් කරන්න විතරයි මේ කලාකරුවෝ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ආයි වෙන උත්සවයක් කරනවා ඒ සියලු දෙනා අමතකයි. ඇත්තටම මේ ගොඩනැගිල්ල ඉදි කරන්න අපේ දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වර්ණාච්චි මැතිණිය එදා සංස්කෘතික ඇමතිවරයෙක් කටයුතු කරන කාලේ තමයි ලබා දුන්නේ. වැඩි වෙලා තියෙනවා. ඒක දහන්න ඕනේ. මේක ශ්‍රී ලංකාවනේ දෙන්නේ නේද? ඊට ලෝකයේ වැඩි වුණා කියලා අපේ ලෝකයේ අඩු නැහැ කියලා අපේ අඩු වෙන්නේ නැහැ. මේව තමයි හැමදාම ඔය වගේ වැඩ තමයි සිද්ධ වුනේ. මේකට ප්‍රධාන ප්‍රශ්නේ තමයි ආර්ථික කළමනාකරණයක් නොමැති වීම. ආර්ථික දැක්මක් අපේ ඉලක්ක තියෙන්නට පුළුවන්. හැබැයි මේ ඉලක්ක කරා යන පැහැදිලි මාර්ගයක් අන්න ඒ නිසා මේ ආකාරයෙන් ජනතාව පීඩාවට පත් කරන දේවල් සිද්ධ වෙනවා. දැන් තෙල් මිල වැඩි වුණාම අනිවාර්යයෙන්ම හෙට අනිද්දා වෙනකොට බඩු මිල වැඩි වෙනවා. ඒ බලන් කරන්නේ කවුද? මේ රටේ මහ ජනතාව. බස් ටිකට් එක වැඩි වෙයි, ත්‍රිවිල් ගාස්තුව වැඩි වෙයි. වසංගත තත්ත්වයක් නිසා ආදායම් මාර්ග නැති වුණා. ඥාතීන් හිතවතුන් නැති වුණා. රෝගී තත්ත්වයන්ට පත් වුණා. ඉතින් එහෙම වෙලාවක මෙවැනි මේ ආකාරයේ
පීඩාවන් වලට පත් කිරීම නුසුදුසුයි කියලායි අපේ පෞද්ගලික හැඟීම. ඒක ඔබතුමාගේ ආණ්ඩුව වෙන කලකිරීමද? ඔබ අහපු ප්‍රශ්නේ මම උත්තරේ දුන්නේ. ඔබ ඇහුවේ නෑනේ ආණ්ඩුව පිළිබඳ සමස්තයක් ගැන කියන්න මගෙන් ඇහුවේ තෙල් මිල ගැන. නේ? හරි දෙයට හරි කියන්න, වැරදි දෙයට වැරදි කියන්න ඉස්කෝලේ යන කාලෙත් කිව්වා, අපේ තාත්තත් කිව්වා. අමතුමා ලංකා ලක්ෂ 15ක් විතර ප්‍රසංග කලාව ජීවිකාව කරගෙන ජීවත් වෙනවා. ඒ කට්ටිය දැන් අවුරුදු දෙකක් තිස්සේ ගෙවල් වලටලා ඉන්නේ. ඒ සම්බන්ධව ඔබතුමා දන්න අමාත්‍යාංශයේ මේ මොකද්ද ඔබතුමා මේ මතේ කියනවා. ඒ කියන්නේ ඒකට අරගෙන තියෙන ක්‍රියාමාර්ග නේද? හරි. දැන් මේ වෙනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් ගෞරව සෞඛ්‍ය ඇමතිතුමයි ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් එක්කත් කතා බහ කරලා තියෙනවා. යම් නීති රෙගුලාසි වලට යටත් වෙලා දැඩි විනයක් ඇතුව ප්‍රසංග පැවැත්වීමට අවසරයක් ලබා ගන්න පුළුවන්. අවසරය ලබා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. ඒ අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට විශේෂයෙන්ම එන්නත් ලබාගෙන තිබීම වැදගත්. එතකොට ඇතුල් වෙන කණ්ඩායම කී දෙනෙක් ඇතුල් වෙනවද? ඒවා කොයිතරම් දුරට පාලනයක් වෙනවද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වීම. මේ වගේ යම් නීති රීති මාලාවක් එක්කයි අපි මේ ප්‍රසංග පවත්වී යුත්තේ කියන එක ඒක මමත් අපි පිළිගන්නවා. මොකද තාම මේ වසංගත තත්ත්වය අපෙන් බැහැර වෙලා නැහැ. ඒකින්ද අපි සියලු දෙනාම මේ නීති රීති රෙගුලාසි වලට අනුගත වෙලා අපේ පැත්තෙනුත් ඒ කියන්නේ ජනතාව හැටියට යම් වින්දනයක් ලබනවා වගේම සෞඛ්‍ය පැතිවලිනුත් ඒවැනුත් අපි සියලු දෙනාම ආරක්ෂා වෙන වැඩපිළිවෙලකටත් එක්ක යම් කියලායි අපිත් යෝජනා කරන්නේ. දැන් මේ වෙනකොට ඒ වගේ පහසුකම් දීලා තියෙන විශේෂයෙන්ම ශාලාවල ඒ පහසුකම් සපයන්න පුළුවන්. කටයුතු අමාත්‍ය අයවැය කොහොමද සහනයක් ලැබෙන්නේ? උදල් වෙකිනේ සම්බන්ධව කාටද? අයවැය ඉතින් වාස්තු කටයුතු අමාත්‍යාංශයේ සුලගේ අමාත්‍යාංශයේ සහායකටපත් වෙන්න පුළුවන් මුදලක් වෙන් කරලා තියෙනවද? කොයි මිනිස්සයද මුදල් පිළිබඳව සාහිමකටපත් උනේ කියන්නේ? කොයි මිනිස්සයද? අද ලක්ෂයක් ඕනේ කියලා අපි හිතනවා නේ. ඔන්න අපිට ලක්ෂයක් දෙනවා. ඒක හෙට වෙනකොට කෝටියක් දක්වා අපේ අවශ්‍යතාව වැඩි වෙනවා. ඉතින් මේ වගේ තමයි. ඊට කවදාවත් මිනිස්සු සෑහීමකටපත් වෙන සෑහීමකටපත් වුණා නම් මේ ලෝකේ නැවතිලා ඉවරයි. සෑහීමකටපත් නොවන නිසා තමයි මේක වරින් වර ඉදිරියට යන්න තල්ලු වෙන්න ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවනේ අපි සෑහීමකටපත් වෙනවද නැද්ද කියන එක නෙමෙයි. මේ සා විශාල වසංගත තත්ත්වයකුත් තියෙති මේ සා විශාල පසුබෑමක් ආර්ථික වශයෙන් පසුබෑලා ඉන්නේ. ඒක අපි නෑ කියන්න ඕනේ නෑ. අපේ රට ආර්ථික වශයෙන් පසුබෑලා ඉන්නේ. එවැනි පසුබෑමක් තියෙනකොට සෑම අමාත්‍යාංශයකටම මුදල් වෙන් කරා වගේම සෑම ගමකටත් මුදල් වෙන් කරලා තියෙනවා. හැම ගමකටම මුදල් වෙන් කළා. ඉතින් එහෙමත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි සෑහීමකටපත් වෙනවා. ඒ කරපු ක්‍රියාව මදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා ඉලක්ක කරා යන්න මේ සියලු දේම සම්පූර්ණ කරගන්න මදි වෙන්න පුළුවන්. නමුත් මේ බාධක ඔස්සේ මේ බාධක මැද්දේ මේ කරපු ක්‍රියාව අපි අගය කරන්න එපා.